SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් Vim Extra Anti-Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝන් ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. අගමැති මහින්ද සිය දුරේ වැඩ අරඹයි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර ගැන තීරණය කිරීමට සමගි ජනබලවේගය අදත් රැස්වෙයි. අපේ ජනබල පක්ෂයේ අතුරුදන් මහලේකම් හිමි ගැන තොරතුරු හෙළිවේ. විරෝධතා හමුවේ ලෙබනන් රජය ඉල්ලාස් වෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධූරයේ වැඩ බාරගත්තා. ඒ අර්ලියගහ මන්දිරයේදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සිය දුරේ වැඩබහර ගැනීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් පක්ෂ නායකින් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියා. පෙරවරු 10:36ට යෙදුණු සුබ මොහොතින් අග්‍රාමාත්‍යවරයා සිය දුරේ වැඩබහර ගත්තේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැද්දේ. අසපත්තම් තිට්ඨං චරං නිසින්නෝ වාසයනෝ වායවතස්ස විගත මෙද්දෝ ඒතම් සතින් අදිඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිඨෙන් ච අනුපගම්ම දස්සනේන සංපන්නෝ ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි පිරිස සමග සුහද පිළිසඳරකද නිරත වුණා. මහමැතිවරණයේදී එතුමන්ට ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබා දෙන්නට වුණා. එනිසා ජන මනස තුල සදාතනික සටහනක් බවට පත්වුණු මහින්ද රාජපක්ෂ නම් මේ අයෝමය තාදී නොසැලෙන ඉන්ද්‍රකීලයක් බඳු නායකයා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නැමත වතාවක් අග්‍රාමාත්‍යතුමන් වනු දැකීම ජනතාවගේ අපේක්ෂාව ජනතාවගේ සිහිනය බවට පත් වුණා. අද එය සැබෑ වෙලා අපි සියලු දෙනා රටක් හැටියට රටේ සෑම ක්ෂේත්‍රයකම දියුණුව වෘද්ධිය අපේක්ෂා කරමින් එතුමන්ට සුබ ප්‍රාර්ථනා කරමු. සිය දූර කාලය තුල වෙනදා වාගේම පෙරදා වාගේම රටේ අසම සම තීන්දුව තීරණ රසක් රැගෙන මේ මාතෘ භූමිය ඔසවා තබන්නට සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. බෙවර මහමැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ 3ක් විසින් පත් කරගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත් කළා. සෙසු පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නාමලේඛන එළඹෙන 14 වනදාට ප්‍රථම ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයින් වෙත දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 17 දෙනා ඉලංගේ තමිල් අරසු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා සහ අකිල ඉලංගේ තමිල් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා මෙලෙස ගැසට් පත්‍රයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළා. සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7ත් ජාතික ජනබලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට එක බැගින් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරත් මේ වනතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. අදාළ පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර නාමලේඛන එළඹෙන 14 වනදාට ප්‍රථම ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයින් වෙත දැනුම් දී තිබෙනවා. මේ අතර අපේ ජනබල පක්ෂයට අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ සඳහා පූජ්‍ය කලකොටත්තේ ඥානසාර හිමියන්ව නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළා.
කෙසේ වෙතත් පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනී ගම විමලතිස්ස හිමියන් අතුරුදන්ව සිටීම හේතුවෙන් ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමේදී නෛතික ගැටලු මතුව ඇති බව එම පක්ෂය ඊයේ ප්‍රකාශ කළා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මැතිවරණ නීතිය අනුව පක්ෂ ලේකම්වරයා තමයි මේ മന്ത്രി ධුරේ නම් කර යවිය යුතු වන්නේ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ ලේකම්වරයා මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා. අපට දැනට සැකයි යම් විදිහේ ජාත්‍යන්තර මැදිහත් වීම මත හෝ එහෙම නැත්නම් මේ තියෙන ආගමික අන්තවාදී මැදිහත් වීම මත හෝ එහෙම නැත්නම් ආණ්ඩුව මැදිහත් වීම මත හෝ විපක්ෂයේ මැදිහත් වීම මත හෝ මේ ස්වාමින් වහන්සේ සංඝවා සිටනවාද කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා. මෙවැනි පසුබිමක අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනී ගම විමලතිස්ස හිමියන් මවනැල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ නිවසකට වැඩම කර ඇති බවට ලැබුණු තොරතුරක් මත අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරු එම ස්ථානයට පැමිණියා. අපේ ජනබල පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් හා එහි අපේක්ෂකයෙකු වූ ඒ.ඩී. වසන්ත මහතාට අයත් එම නිවසට උන්වහන්සේ වැඩම කර සිටි බව මෙහිදී අනාවරණ වුණා. අද මගේ ස්ථානයට ඔය කියන හාමුදුරුවෝ පැමිණියා. කවුද? නම මොකද ඒ හාමුදුරුවෝගේ? වේදිනික මහාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ කලබලෙන් හදිසියෙන් තමයි පැමිණියේ. ඉතින් ඒ හාමුදුරුවෝ මට කියා හිටියා හාමුදුරන්ට විශාල තර්ජනයක් තියෙනවා මහත්තයා මට ආරක්ෂාවක් නැහැ මුලුවන් නම් ආරක්ෂාවක් සපයන්න කියලා. ඇයි ආරක්ෂාව සපයන්න කියන්නේ? ඒ හාමුදුරුවෝ පස්සේ පිරිසක් මේ ෆලෝ කරනවා කියලා කියනවා. මොකද හාමුදුරුවෝ අර්බුදයකට මැදිහත් වෙලා ඉන්න නිසා. ඒ හාමුදුරුවෝ පස්සේ ජිප් එකකින් පන්නනවා කියලා තමයි කියේ. දෙපාර තුන් පාරක් හාමුදුරුවෝ පිටිපස්සේ පිරිසක් ඇවිල්ලා හාමුදුරුවෝ අල්ලගන්න උත්සාහ කරලා දිනවා. හාමුදුරුවෝ බලෙන් වගේ කොහොම හරි පැනලා ඇවිල්ලා තමයි මේ මං ගාවට ආවේ. ඔව් දැන් 8:00ට විතර රාත්‍රිය ආවේ. ඊට පස්සේ 119 ගහලා පොලිසියෙන් මේ ස්ථානෙට පැමිණියා. ඇවිල්ලා මගේ ගෙදර හැමතැනම පරීක්ෂා කළා. කිසිම අහන්නේ බලන්නේ නැතුව මගේ ගේට්ටුවත් අරගෙන මම පොලිසිය ආවේ ඇතුළට. දන්නවන්නේ නැතුව. ඇවිල්ලා හැමතැනකම පරීක්ෂා කරා. හාමුදුරුවෝ ඒ වෙලාවේ හිටියේ නැහැ. මොකද හාමුදුරුවෝ එන්න කලින් මේ පොලිසිය ඉස්සරහා මොනේ පාර ඉස්සරහා නමුත් ඒ වෙලාවේ පොලිසිය ඒ ගැන මොනවත් කතා කරේ නැහැ. ඒ වෙලාවේ හාමුදුරුවෝ අල්ලගන්න තිබුණානේ පොලිසියට. නමුත් පොලිසිය ඒක වෙලාවේ අල්ලගත්තේ නැහැ. ඊට පස්සේ 119 ගැහුවා කියලා බොරුවට මේ ස්ථානයට ඇවිල්ලා මේ මට තර්ජනය කරලා ඒ වගේම මේ පැනලා හාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා. ඉතින් මම කිව්වා මම මේ හාමුදුරුවෝ පිටත් වුණා මේ ස්ථානයෙන් මෙතන ආරක්ෂාවක් නැහැ කියලා පදනමට. ඉතින් යම් කිසි විදිහකට කියනවා නම් ඒ හාමුදුරන්ට ආරක්ෂාව දෙනවා කියලා වයි කියන යම් කිසි බලගත් පුජ්‍යලෙක් හෝ රජේ හෝ කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් මේ ප්‍රශ්නේ විසඳ ගන්න මට මැදිහත් වෙන්න පුළුවන්. හාමුදුරුවෝ ඕන වෙලාවක ගෙන්න ගන්න පුළුවන්. ඕන වෙලාවක හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. මේ ආරක්ෂාව හාමුදුරන්ගේ ස්ථිර වශයෙන්ම හාමුදුරන්ගේ ආරක්ෂාව ස්ථාවර කරනවා නම් මෙවර මහමැතිවරණය සඳහා තරඟ කළ සියලු අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් මාස 6 වනදාට පෙර මැතිවරණ කොමිසමට බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද පෙරවරුවේ අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. විශේෂයෙන්ම වේලාසන වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කරනවා. නීතිමය තත්ත්වය මොකද්ද? මැතිවරණ සම්බන්ධයෙන් ගත්තම බාර දෙන්න ඕන වත්කම් ප්‍රකාශය ඒක පනත හැටියට බාර දෙන්න ඕන නාම යෝජනා බාර දෙන අවස්ථාවේ හෝ ජයග්‍රහණය කර අපේක්ෂකයෙක් නම් විවෘන් දීමට ප්‍රථම පරාජිත අපේක්ෂකයෝ නාම යෝජනා කාල සීමාවෙන් ඉඳලා මාස 3ක් ඇතුළත තමයි බාර දෙන්න ඕන. අපි දැනුම් දීමක් කරලා තියෙනවා බාර දෙන්න කියලා සැප්තැම්බර් 6 වෙනිදා කලින්. ඒ කියන්නේ රිසල්ට් දුන්නේ අගෝස්තු 7 ඒගොල්ලෝ පරාදයි කියලා. එදායින් මාසයක් එකතු වීමට පෙර අඩුම ගානේ අපි දුන්නා අපි එහෙම දෙන්නේ නැති අය ගැන. මේකේ බලදරේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාව. අපි එතුමන්ලාට ඒ නම් වල යවනවා. අපේ ජනබල පක්ෂයේ ස්වාමින් වහන්සේ ලබා දුන්නු ලිපිය අපේ ජනබල පක්ෂයේ ස්වාමින් වහන්සේලා 3 දෙනෙක් මේ ලිපිය දීලා තියෙනවා. එක ලිපියයි නේද ලැබුණේ? පළමුවෙන්ම ලිපිය ලැබුණේ අතුරුලියේ ස්වාමින් වහන්සේ ලියුමක් ගෙනලා දුන්නා. එදා නැත්තම් ආවා ලියුම දුන්නා ආවද කියලා මට මතක නෑ. උදේ ආවා. ඒක ප්‍රතිඵල එන්නේ ඉස්සරද? අනේ කමිෂන් එකේ තිබුණේ කවද? සෙන්සුරාදා? එදා ලිපිය ගෙනත් දුන්නේ එතකොට රතන ස්වාමීන් වහන්සේද? අපිට ලියුමක් ගෙනත් දුන්නා එදා මේ කියන්න බැරි කතාවක් නෑ මින්න මම කියන්න උන්වහන්සේගේ අනුමැතියක් නැතුව මේක බාරගන්න එපා කියලා. ඒ අතරතුර ඊට පස්සේ අපව දවල් ආවා මං හිතන්නේ සෙන්සුරාදා පක්ෂේ සභාපති. ඇවිල්ලා කිව්වා ලේකම් හාමුදුරුවෝ හොයාගන්න බෑ කියලා. පර හවස ලේකම් හාමුදුරුවෝ ඇවිල්ලා උන්වහන්සේ නම් කරයි කියලා ලියුමක් දුන්නා. ඊට පස්සේ මට මතක හැටියට ඒගොල්ල ලිපියක් බාර දුන්නා සමන්පර මහත්මයාගේ ඇවිල්ලා සභාපති ලේකම් හාමුදුරුවෝ ලේකම් කමෙන් අයින් කරාය. ලේකම් වශයෙන් ක්‍රියා කරන්නේ තව වෙන කෙනෙක් කියලා හිටපු ලේකම්පත් කරයි කියලා. ඒ ලේකම්වරයාලා දුන්නා සමන්පරපත් කරන්නයි කියලා. දැන් අපි ගාව
ලේකම්වරු දෙන්නෙක්ගේ ලියුම් දෙකක් තියෙනවා. සලකා බලලා තින්නේ. අපි නෑ අපි තාම අධ්‍යයනය කරනවා. ඒ අයගේ පක්ෂ ව්‍යවස්ථාවේ තියෙනවා ඕනෑම අවස්ථාවක ලේකම් අයින් කරන්න පුළුවන් සභාපතිට කියලා. ඉතින් එතකොට ඊට පස්සෙන්දම ලියුමක් කියනවා ලේකම් අයින් කරලා වෙන කෙනෙක් පත් කරයි කියලා. ඒතර ඒ ලේකම් ඇවිල්ලා තව කෙනෙක් නම් කරලා දෙනවා. අපි ඒක අධ්‍යයනය කරනවා. කුමාරී ඉන් පසුව එම ස්වාමීන් වහන්සේ ඔබතුමාලා ඇමතීමක් කරාද? ලේකම් ස්වාමීන් වහන්සේ ඉදිරියට. මම කතා කරනවා. දැන් ඊයේ ලියුමක් කියව හොයාගන්න බෑ කියලා කිව්වනේ. පොලිසිය පක්ෂ කට්ටිය කවුද හොයාගන්න බෑ කියන්නේ? ලංකාවේ ඕන තරම් හොයාගන්න බැරි අය උත්සවවල ඇවිල්ලා ප්‍රසිද්ධ පුටුවල වාඩි වෙලා ඉන්නේ අපේ රටේ. කවුරු හරි සංගවගෙන ඉන්නවා කියලා ඔබතුමා හිතනවද? නෑ. කිසිම කාගේ බලපෑමක් තියෙනවා කියලා හිතන්න බෑනේ. මට කතා කරපු විදියට කිසිම බලපෑමක් නෑ. ජනමතය පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කළ අයට ජනතාව විසින් නිසි පිළිතුරු ලබා දී ඇති බව සමගි ජනබලවේගයෙන් තේරීපත් වූ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. පහුගිය යහපාලන රජයේ කාලයේ හැසිරිච්ච දියාරු කඹ හොඳ පරණ නැති ආණ්ඩු කිරීමේ පිළිබඳව ජනතාවගේ හිතට ඒක කොයිතරම් දුරට කාවැදිලා තියෙනවද කියන එක මේ මැතිවරණ ප්‍රතිඵල වලින් පේනවා. ඒ නිසා ජනතාව විශ්වාස කරලා තියෙනවා රටේ ජනාධිපති සහ අගමැතිවරයා පක්ෂ දෙකකින් පැමිණීම මේ රටට සුදුසු නැහැ කියලා. කෙසේ නමුත් අපට කියන්න තියෙන 2001 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩු කරනකොට එතුමා චන්ද්‍රිකා මැතිණියගේ හෑන්ඩ් බෑග් එකයි ඒක තියෙන ඔරලෝසුයි හොයන්න ගිහිල්ලා තමයි ආණ්ඩුව අයන ගත්තේ. දෙවෙනි වතාවේදී සිරිසේන මහත්තයාව ගෙනල්ලා ඉවරලා එතුමාට ගමරාල කියලා නම පට බැඳලා එතුමාට ජනාධිපති ධූරයට සුදුසු ගෞරවය ලබා නොදීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය කඹ ඇදිල්ල ගියේ. ජන විඥාණය පිළිබඳව හැඟීම් දැනීම නැති අයට මේ මැතිවරණයේදී ඊටාම තදබල පිළිතුරක් මේ රටේ ජනතාව දීලා තියෙනවා. ඒ නිසා මේ බිල්ඩිමක් තියාගෙන මේ අපේ මූලස්ථානයේ ගියාගෙන හිටියට වැඩක් නැහැ. ජනතාව මේ මූලස්ථානය ආරක්ෂා කරන්නේ නැත්නම් අපි අවංකවම කියන්න ඕන කනගාටුවෙන් 1994 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පක්ෂය බාර ගන්නකොට 143.0 ගානක ඡන්ද පදනමක් එක තමයි බාරගත්තේ. අද එතුමා 2.1.15ට බස්සලා තමයි නික්ම යන්න ලෑස්ති වෙන්නේ. දැන් සමහර අය 102 පක්ෂේ නායකයා වෙන්න try කරනවා. ඒගොල්ලෝ 102 පක්ෂේ නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීලත් නෙමෙයි දැන් ඒගොල්ලක්. හරිද? පොදු ජන පෙරමුණ මේ වෙනකොට ඉදිරිපත් කළා ඉවරයි යාළුවනේ ජාතික ලයිස්තුව. ඔබතුමාලට ඒ තාම මේක කරගන්න බැරි වුණා. වෙලා තියෙනවනේ. නියමයේ තියෙන 14 වෙනිදා මධ්‍යහන 12ට කලින් යවන්න කියලා. ඊට කලින් අපි යවනවා. මේ අතර සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුව පිළිබඳ තීරණය කිරීම සඳහා සාකච්ඡාවක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේදී මේ වන විට පැවැත්වෙනවා. සාකච්ඡා කරලා ඔක්කොම තීන්දුව දැනුම් දෙන්න. තුළු පක්ෂ දැන් රතු වෙලි දානවා කියනවා කොහොමද? නෑ එහෙම දෙයක් නෑ. ඒක ඔබතුමාට එහෙම පේනවා ඇති. කදුරුවත් ඇලෙහි ජල බැස යාමට මතුව ඇති බාධා නිසා මතුගම ගල්මත්ත ප්‍රදේශයේ ගොවීන්ට සිය වී අස්වැන්න නෙලා ගැනීමට නොහැකිව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා. ගොවීන් පවසන්නේ ගොවි ජන සේවා නිලධාරීන් දැනුම්වත් කළද මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි. COVID-19 ව්‍යාප්තියත් සමග නිවසට සීමා වූ ජනතාව වගා කිරීමට දැක්වූයේ දැඩි උනන්දුවක්. ඒ අනුව මතුගම ගල්මත්ත ප්‍රදේශයේ ගොවින්ද වලගෙදර බටහිර වතුරාව පුරන්කුමර අස්පත්දන්නට කටයුතු කළා. මේ වන විට එම අස්වැන්න සශ්‍රීකව පලදරා ඇතිමුත් එය නෙලා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ. වෙල්යාය මැදින් ගලා බස්සින කදුරුවත්ත ඇල ඊට හේතුවයි. බොහොම මහන්සියලා මේ වගා කරගත්ත මේ කුඹුරු දැන් දවස් 14ක ඉඳන් යට වෙලා. මේ අස්වැන්න ගොඩට ගන්න ක්‍රමයක් නැහැ. කදුරුවත්ත ඇල දෙපැත්ත තනකොළ ලැබිලා ඇහිලිලා තියෙන්නේ. මේ ඇලේ තනකොළ ටික සුද්ධ කරා නම් මේ වතුර දවසෙන් බහිනවා. කදුරුවත්ත ඇලෙහි ජලය නිසි අයුරින් ගලා නොබැසීම නිසා හොඳින් සරුසාර වූ අක්කර 200ක පමණ අස්වැන්න මේ වන විට දියබත් වෙමින් පවතිනවා. මේ ගැයවල යනවා මේකෙන් තමයි අපිට මේ පාඩු වෙනවා හරියට. ඒක කපන මට්ටමේ තියෙනවා. එහෙමයි. කෙසේ වෙතත් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළද මෙතෙක් විසඳුමක් ලැබී නැහැ. ගම්වතුර ගැනීමක් එයි කියලා මම මාසයකට කලින් අදාළ කට්ටියට ඔක්කොටම ලිඛිතව ලියුම් දුන්නා. ඒ ලියුම් වලට කිසිම පිළිතුරක් මේ දක්වා නැහැ. මේ අදාළ පුද්ගලයෝ සලකන්නේ නැහැ ඒක නිකන් අර කුඩම්මගේ හැරකිරි වගේ තියෙන මේගොල්ලෝ ආයතනෙන් කරන්න ඕන ටික කරන්නේ නැහැ. මොකද ඒ ආයතනේ? අපි වලගෙදර කුෂිකර්ම මධ්‍යස්ථානයේ තවත් පුවත් කිහිපයක් දැන්. පවතින අයහපත් කාලගුණික තත්ත්වයක් සමග ඊයේ සවස ඌව පරණගම මුදනාව සහ අඹගස්දුව ප්‍රදේශවලට බලපෑ සුළඟක් හේතුවෙන් නිවාස දෙකක් මතට ගස් කඩා වැටීමෙන් දැඩි අලාභ හානි සිදුව තිබුණා.
මල්වාන හංවැල්ල මාර්ගයේ සමන බැද්ද ප්‍රදේශයේදී ඊයේ සවස මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක කෙටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන්ගත් මවක සහ දියණියක මිය ගොස් තිබෙනවා. ලිදුල තේවත්ත ප්‍රදේශයේ වතුකම්කරු නිවාස පේලියක ඊයේ රාත්‍රී හටගත් ගින්නකින් ලයින් කාමර 24ක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා. ගින්නෙන් පවුල් 24කට අයත් පුද්ගලයන් 70ක් පමණ අවතැන් වූ අතර ඔවුන්ට తాවකාලිකව නවාතැන් පහසුකම් සැලසීමට වතු පාලනාධිකාරිය විසින් පියවර ගත්තා. මෙරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ හඳුනාගෙනුණු නව ආසාදිතයින් 27 දෙනාත් සමගයි. නව ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2871ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඊයේ හඳුනා ගැනුණු ආසාදිතයින් 27 දෙනා අතරින් 23 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන බවයි. ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටින අයයි. මේ අතර එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකුද ඊයේ දිනේ COVID-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව තවමත් COVID-19 රෝගීන් 267 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. රෝගීන් 2593 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,50,57,000 ඉක්මවා තිබෙනවා. මේ අතර සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 7,38,930ක්. ගත වූ දිනයේදී ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ඉන්දියාවෙන්. එය 887ක් ලෙසින් වාර්තා වුණා. ඒ සමගින් ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ ගණන 45,000 ඉක්මවා ගිය අතර එරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 22,67,000ක්. ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන ඇමරිකාවේ පාසල් කඩිනමින් නැවත විවෘත කරන්නයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දන්වා තිබෙනවා. ඒ ජූලි මාසයේ ගත වූ අවසන් දෙසතියේදී ඇමරිකානු ළමුන් අතර කොවිඩ් පැතිර යාමේ වේගය 40%කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා පෙන්වා දෙන පසුබිම්කයි. කුරුඳු අපනයනය කිරීම ඉහළ නැංවීමේ අරමුණින් මෙරට ආරම්භ කළ කොස්ගොඩ කුරුඳු පුහුණු විද්‍යායතනයේ දෙවන අධීර ක්‍රියාත්මක කරමින් නව තාක්ෂණික ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඊයේ ආරම්භ කෙරුණා. යුරෝපා සංගමය අනුග්‍රහයෙන් මෙහි දෙවන අධීර සිදු කරනු ලබනවා. මෙරටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධානතම අපනයන භෝගයක් වන කුරුඳු අපනයනය වැඩිදියුණු කිරීම සඳහා බලපිටිය කොස්ගොඩ කුරුඳු පුහුණු විද්‍යායතනය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එහි දෙවන අධීර යටතේ නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව කුරුඳු නිෂ්පාදනය වඩාත් වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ සිදු කෙරුණා. ඒ යුරෝපා සංගමේ මෙහෙයුම් ප්‍රධානී ෆ්‍රැන්ක් හිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. යුරෝපා සංගමේ අනුග්‍රහයෙන් සහ අධීක්ෂණය යටතේ මෙම නව තාක්ෂණික ගොඩනැගිල්ල ඉදිකරනු ලබනවා. ලෙබනන් අගමැතිවරයා ඇතුළු රජය ඉල්ලා ස්වී තිබෙනවා. ඒ රජයට එරෙහිව තෙදිනක් පුරා බේරූට් අගනුවර පැවති විරෝධතාවලට ප්‍රතිචාර ලෙසයි. ඉකුත් අඟහරුවාදා පස්වරුවේ ලෙබනනයේ බේරුට් අගනුවර වරායාශ්‍රිතව පිහිටා තිබූ අනාරක්ෂිත ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවක දැවැන්ත පිපිරීමක් සිදු වුණා. ඉන් බේරුට් නගරයේ අර්ධයක් පමණ මුළුමනින්ම විනාශ වූ අතර බේරුට් ආණ්ඩුකාරවරයා පවසන්නේ ඉන් 200කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි. තවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති බවත් ඉන් බහුතරය විදෙස් සේවකීන් බවත් වාර්තා වනවා. පිපිරීමෙන් අනතුරුව ලෙබනන් රජයට එරෙහි විරෝධතා යලි උත්සන්න වුණා. සිදු වූ මහා විපතේ වගකීම රජය විසින් බාරගත යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ. ඊට ප්‍රතිචාර ලෙසින් ලෙබනනයේ අගමැතිවරයා ඇතුළු රජය ඉල්ලා අස්වීමට පියවරගෙන තිබෙනවා. මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් අගමැති හසන් ඩයිබ් මේ බව අනාවරණය කළා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පසුගියදා සිදු වූ නායෑමෙන් මියගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නායෑම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට කනිෂ්ඨ විදේශ ඇමති වී මුරලිදරන් පැමිණ තිබුණා. දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට පසුගිය දිනවලදී වර්ෂාපතනයක් ඇදහැරුණා. ඒ සමග ප්‍රදේශ රැසක් ජලයෙන් යට වූ අතර කඳුකර ප්‍රදේශයක් වන ඉඩුක්කීහි දරුණු නායෑමක් සිදු වුණා. ප්‍රදේශවාසීන් රැසක් නායෑමට හසු වූ බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ. සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් සොයා බලධාරීන් අදාළ ප්‍රදේශයේ දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදු කළා. එහිදී තවත් මළසිරුරු 15ක් සොයාගෙන තිබුණේ ආපදාවෙන් මියගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 42 දක්වා ඉහළ දමමින්.
See, we have found 18 bodies we have found and 12 people have been rescued. So මේ අතර නායයාම සිදුව ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා එරට කනිෂ්ඨ විදේශ ඇමති වී මුරලිදරන් පැමිණ තිබුණා. පුද්ගලයන් 40ක් පමණ තවමත් අතුරුදන් වී සිටින බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. කේරළය මෙම සියවසේ දරුණුම ගංවතුර ආපදාවට මුහුණ දුන්නේ 2018 වර්ෂයේදී. එහිදී පුද්ගලයන් 100 ගණනක් මිය ගිය අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේද ඉඩුක්කී දිස්ත්‍රික්කයෙන්. ඒත් සමගින් අධ්‍යයන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. ඔබට සුබ දවසක්.